නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ අපට නිතර කරපු අවවාදය, මේ මනුස්ස ජීවිතේ බොහෝම කෙටි කාලයක් තියෙන්නේ. ඒ කෙටි කාලය ඇතුලේ තමන්ගේ ජීවිතයට යහපත එකතු කරගන්න කියන එක. ඒ යහපත එකතු කර ගැනීමේදී පින්වතුනේ, ජීවිතයක යහපත පිණිස හේතු වෙන ප්‍රධාන දෙයක් පින. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින් කිරීම ගැන වදාළනේ. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා. යම් කෙනෙක් පින් කළොත් කෛරා තේත පුනප්පුනං. ඒ જાතියේ පින්ම යලි යලි කරන්න. තම්හි චන්දං කෛරාත. පින් කරන්න ගොඩාක් ආස කරන්න. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින යනු සැපයටම කියන වචනයයි. මේ පින බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ තමන්ට සැපය උපදවා ගන්න මූලිකම හේතුව පිනවන නිසා. පින්ඩස් කර ගැනීම තුලින් කා උදෙසාද පින්වතුනේ සැප උපදින්නේ? තමා උදෙසා. තමන්ට සැපයක් කැමතිව, තමන්ට යහපතක් කැමතිව, තමන්ගේ ජීවිතයේ දියුණුවක් කැමතිව තමයි අපි පින් කළ යුත්තේ. ඒ හැර පින කියලා කියන්නේ ප්‍රදර්ශනීය පිණිස කරන එකක් නෙමෙයි. තමන්ගේ මාන්නකාරකම වැඩි කරගන්න එකක් නෙමෙයි පින. අනෙක් අයට පෙන්වන්න කරන එකකුත් නෙමෙයි. මේ අපි පින් කරනවා මේ පිනේද? එහෙම එකකට නෙමෙයි. පින කුමක් උදෙසාද? තමන්ට යහපතක් සලසා ගැනීම උදෙසා පින. පිනට මාන්නේ කලවම් වුණොත්, පිනට එකිනෙකා අභිභවා යෑම කලවම් වුණොත්, පිනට ප්‍රදර්ශනයේ කලවම් වුණොත්, ඒ පින මුල් කරගෙන තමන්ට තැනක් හදා ගැනීම කියන එක කලවම් වුණොත් පින වරදිනවා. පිනින් මහත්ඵල මහා නිසංස උපදින්නේ නැහැ එතකොට. එනිසා පින ගැන තේරුම් ගන්න. පිනක් අපි කළ යුත්තේ අපේ ජීවිතයට යහපතක් නෙලා ගන්න අදහසින්මයි. ඒකමයි මූලික කාරණේ. ඒ හැරෙනකොට වෙන කරුණු නැත. ඉතින් ඒ නිසා හොඳට හිතේ අදහසක් ඇති කරගනිමු අපි. අපි මේ පින්කම් කරන්නේ ඔකෝම අපේ ජීවිතේ. එහෙම නැත්නම් මම මේ පින්කම් කරන්නේ මගේ ජීවිතේ යහපත උදෙසා කියන අදහස හොඳට හිතේ ඇති කරගෙන අපි අද ධර්මයේ ශ්‍රවණය කරමු. අද ධර්මයේ ශ්‍රවණය කරද්දී පින්වතුන්ට තේරෙවි ඇයි මං ආරම්භයේදීම මෙහෙම කිව්වේ කියලා. අද දේශනාව වෙනුවෙන් දායකත්ව දරන්නේ පින්වත් බී.එම්. මැද්දුම බණ්ඩාර මහත්මයා සහ ඒ මැතිණිය විසින්. ඒ පින්වතුන්ලා මේ ධර්ම දානය සිද්ධ කරන්නේ තමන්ට ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරන්නට මේ පින හේතු වේවා කියන අදහස මුල් කරගෙන. සියලු දානයන් අතර අග්‍ර වූ ධර්ම දානය පින්වතුන්ලා දෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන අදහසින්. සාමාන්‍ය දානයක් ගැන බුදුරජාණන් වහන්සේ වදාළා මෙහෙම. ඇතැම්මු දන් දෙනවා කියනවා. දැන් මෙතන දන් දෙන්නේ සාමාන්‍යයෙන් බත් වෑංජන.
ඒ වගේ දේවල් දන් දෙනකොට එහෙම නැත්නම් ඔය මොනවා හරි ඇඳුම් පැළඳුම් දන් දෙනකොට මිනිස්සු ওই දානය කරන එක එක විදිහ අදහස් තියනවා කියනවා. එක එක අදහස් මුල් කරගෙන මිනිස්සු අනිත් අයට දානි දෙනවා. සමහරු දානි දෙනවා කියලා කියන්නේ මේක අපේ කුල පරම්පරාවෙන් ආපු එකනේ. අපේ තාත්තත් මේ දානි කළා. ඊළඟට සීයත් මේ දානි කළා. සීයගෙන් මං අහලා තිනවා අපේ මුත්තලාත් දානි කරලා තිනවා. අත්තලා මුත්තලාත් දානි කරා. මේක පාරම්පරික එකක්. ඒ නිසා දෙන්න ඕන කියලා දෙන අය ඉන්නවා. සාමාන්‍යයෙන් දානි පූජා කරනකොට පරම්පරාවෙන් ආපු නිසා මේක ඉතින් අනිවාර්යෙන් කරගෙන යන්න ඕන කියලා එහෙම කරන එකක් තියෙනවා. ඊළඟට ඇතැම්මු දාන දෙනවා කියලා කියනවා. මේ දානේ පූජා කරද්දී පිරිස අපිට පහදිනවා. මා මේ දන් දෙන්නේ අයෝ කියලා. ඒ පිරිසගේ ප්‍රසාදෙ මුල් කරගන්නවා. ඒ පිරිසගේ ප්‍රසාදෙ මුල් කරගෙන අනිත් මිනිසුන්ට පේන්න දානේ පූජා කරනවා. අවලු දන් දෙනවා. ඒ දන් දෙන කට්ටියක්නේ කියලා අර ඒ නමට ආසාව. ඒ අර දානි ගැන පැහැදීම නෙමෙයි තියෙන්නේ. ඊළඟට ඇතමෙක් දානි පූජා කරනවා කියනවා. මේ දම්පැන් පූජා කරාම මට හරි සන්තෝෂයි. දැන් සමහරුන්ට එහෙම තියෙනවනේ. යමක් දීපුවම හිතට සතුටුයි. දානි දීපුවම මට හරි සන්තෝෂයි. මම ඒ නිසා දෙන්නේ. එහෙම දානි දෙන අයකුත් ඉන්නවා. ඊළඟට සමහරු දන් දෙනවා කියනවා මේ දානේ පූජා කරාම දැන් අපි දානේ දුන්නේ නැත්නම් ওই ශ්‍රමණ බමුණන්ට ඒ උදවිය මේ ආහාර පිසගෙන අනුභව කරන්නේ නැහනේ. අපි දෙන්න ඕන. අපි දීපම පස්සේ තමයි උන්වහන්සේලා වළඳන්නේ. ඉතින් ඒ නිසා අපි දෙන්න ඕන. ආන් එහෙමත් දෙනවා. ඉතින් මේ නොඑක් ආකාර වලින් සමහරු දන් දෙනවා කියනවා මේ දානේ නොදී හිටියොත් එහෙම කට්ටිය ගරහන්න බැරි නෑ. දානේ ඩිංගිත්තක්වත් දෙන්නේ නෑ මේ මිනිස්සු. එහෙම ගරහයි කියන බයට දෙනවා. විවිධාකාරයිනේ. විවිධාකාර අදහස් වලින් දන් දෙනවා. ඒ අතරේ කෙනෙක් දන් දෙනවා මේ දානේ දීම මට පෙරලා විපාකයක් පිණිස හේතු වෙනවා. මට සැප විපාකයක් පිණිස හේතු වෙන මේ දානේ මට සමත විදර්ශනා දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නම හේතු වේවා කියන අදහසින් දන් දෙනවාද? එය චිත්තාලංකාරයේ පිණිස දන් දීමයි. මහණෙනි ඒ දානේ මහත්ඵලයි මහනිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් මේ කාරණේ කිව්වේ අද ධර්ම දානය කරන පින්වතුන්ලාගේ හිතේ ප්‍රසාදේ බලවත් වෙන්න. අද පින්වතුන්ලා සියලු දානයන් අතර අග්‍ර දානය දෙන්නේ ඒ උතුම් අති උදාර අරමුණේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ පින ඒකාන්තයෙන් හේතු වේවා කියන අදහස. ඉතින් පින්වතුන්ලා සතුටු වෙන්න ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන්ලා ඒ පින්වතුන්ලාගේ පින අනුමෝදන් වෙන්න. පින්වතුනේ තිලෝගුරු අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක සිදුවීමක් වුණා. මේක උනේ සවැත් නුවර බ්‍රාහ්මණ පවුලක් හිටියා. මේ බ්‍රාහ්මණතුමයි බැමිණියයි දවසක් කතා වෙනවා භික්ෂූන් වඩම්මලා දානයක් පූජා කරන්න ඕන. මේ අනිත් අයත් දන් දෙනවා. ඒ හින්දා අපිත් දානයක් දෙන්න ඕන. දානෙ නොදී හිටියොත් දැන් බැමිණි කියනවා දානෙ නොදී හිටියොත් මේ අනිත් කාන්තාව මට ඒවා මේවා කියනවා. ඒ නිසා අපි ගෙදරට වඩම්මලාම දානයක් දෙන්න ඕන. ඒ නිසා බමුණට කිව්වා මේ බැමිණි ටිකක් සැරපරුස බැමිණියා. බමුණා ඒ බැමිණිට බය හිටපු කෙනෙක්. එහෙම තියෙනවනේ සමහර ලාවටනේ. බිරින්දෑට බය වාසය කිරීම. දැන් මේ බමුණා එහෙම කෙනෙක්. බිරිඳ පොඩ්ඩක් කට සැර කරපු ගමන් මෙයා බයයි. ආන්ගේ જાති බමුණේ. ඉතින් මේ බමුණාට බැමිණි කතා කරලා කියනවා මේ බ්‍රාහ්මණ ඔහෙ මෙහෙට එන්න. දැන් ගිහිල්ලා ටිකක් වයසක පහේ මහලු බ්‍රාහ්මණයෝ 4-9ක් වඩම්මගෙන ඉන්න. මම මේ ආසන හදලා තියෙන්නේ. ආහාර පානත් හදලා තියෙන්නේ. අපි දානේ පූජා කරමු කිව්වා. අනේ මේ බ්‍රාහ්මණයා ගියා. ගිහිල්ලා සවැත් නුවර ජේතවනාරාමේ වැඩ හිටපු භික්ෂුන් වහන්සේලාගෙන් දාණයට 4 නමක් ඉල්ලුවා. ඒ දාණයට 4 නමක් ඉල්ලනකොට භික්ෂුන් වහන්සේලා එතන වැඩ හිටියේ බොහොම සිඟිති සාමණේර තෙරුන් වහන්සේලා 4 නමක්. කවුද ඒ සාමණේර ස්වාමීන් වහන්සේලා? සංකිච්ච, සෝපාක, රේවත සහ පණ්ඩිත කියන රහතන් වහන්සේලා.
අවුරුදු 7යි වයස. ඒ උතුම් රහතන් වහන්සේලා තමයි දැන් මෙතන මේ වැඩ හිටියේ. ඉතින් මහතෙරුන් වහන්සේලා කල්පනා කළා දානෙට නම් මේ බ්‍රාහ්මණයාගේ දානෙට මේ භික්ෂුන් වහන්සේලා හොඳයි. අර සාමණේර 4 නම මේ බ්‍රාහ්මණයත් එක්ක වැඩමුවා. මේ බ්‍රාහ්මණය බොහෝම ගෞරවයෙන් ඒ සාමණේර 4 නම ඉදිරියෙන් වඩම්මගෙන මෙහා පස්සෙන් වැඳගෙන යනවා. ඈතින්ම මේ භික්ෂුන් වහන්සේලා වැඩම කරනවා දැක්ක ගමන් අර බැමිණිට කේන්ති ගියා. මේ බැමිණි බ්‍රාහ්මණයාට බයින්න පටන් ගත්තා. හනේ මේ මෝඩ බ්‍රාහ්මණයා මේ තමන්නේ මුණුපුරන් තරමටවත් නොසෑහෙන චූටි ඈයෝ 4 දෙනෙක් වනේ මේ එකතු කරගෙන ඇවිත් තියෙන්නේ. මේ අපේ දානෙට මේ පොඩිත්තෝ මේ අයන්ට දානේ දීලා හරියන්නේ නැහැ. ආපහු හැරිලා ගිහිල්ලා අඩු ගානේ එක නමක් එකතු කරගෙන ඉන්න කිව්වා පොඩ්ඩක් මෝරපු පෙනුමට ඉන්න. දැන් ඔය එකතු කරගෙන ආපු 4 නම ඔහේ වැඩ හිටපු දෙන් කියලා පොඩි ආසන ටිකක් පනවලා දුන්නා. ඒ සාමණේර රහතන් වහන්සේලා 4 නමට වැඩ ඉන්න. ඊටාම කුඩා ආසන ටික. ඉතින් ඒ රහතන් වහන්සේලා බොහෝම නිහඬව එහි වැඩ හිටියා. දැන් දානි පූජා කරන්නේ. තව තෙරුන් වහන්සේ නමක් වඩම්මගෙන ඉන්න කියලා පිටත් කරලා යවුවා. ඒ පිටත් කර යවුවට පස්සේ එතෙන්ට වැඩම කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බමුණත් එක්ක පිටත් වෙලා යනවා. ඒ කාලේ පුරුද්දක් තිබිලා තියෙනවා පින්වතුනි ක්‍රමය. පිණ්ඩපාතයට වඩිනකොට නිවසකට වඩිනවා නම් ඒ නිවසේ අයිතිකාර තැනැත්තාට පාත්‍රය අතට දෙනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාත්‍රෙත් අරගෙන මේ බමුණ පිටිපස්සෙන් ආවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියෙන් වැඩම කළා. ගේට ලං වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට පේනවා 4 නමක් වැඩ ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළා මේ භික්ෂුන් ඉන්නව නෙවෙයි. මං ඔන්න ඔහොම පිණ්ඩපාතේ වඩිනවා කියලා. අර බමුණගේ පාත්‍රෙත් අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කළා. එතකොට බැමිණි දැක්ක වෙච්ච දේ ආයේ කෑ ගහන්න පටන් ගත්තා. ඇයි අර භික්ෂුව අර හැරිලා ගියේ? අර හොඳ පෙනුමට ඉන්න භික්ෂුව ඇයි හැරුණේ? එතකොට කිව්වා නෑ උන්වහන්සේ කිව්වේ මෙතන මේ සුදුසු දම්පුදණ්ඩ සුදුසු බ්‍රාහ්මණවරු ඉන්නවා නෝවේ. දම්පුදණ්ඩ සුදුසු බ්‍රාහ්මණවරු ඉද්දී මා කොමටද කියලා. මේ දම්පුදණ්ඩ සුදුසු බ්‍රාහ්මණවරු කියලා කිව්වේ රහතන් වහන්සේලා නෝවේ වැඩ හිටියේ. සංගරුවනේ ගුණ සිහි කරගෙන පුදණ්ඩ සුදුසුම උත්තමයෝ එහි වැඩ හිටියා. බලන්න පින්වතුනි තමන් පිනක් කරන්න යනකොට ඒ පිනට එක එක කෙලෙස් පටලවා ගත්තාම වෙන ප්‍රශ්න. හොඳට ගරුසරු දක්වලා මේ රහතන් වහන්සේලාට දම් පුදාගෙන මහා පිනක් රැස් කරගන්න තියෙන අවස්ථාව නේද මේ අහිමි වෙන්නේ. දැන් අර තෙරුන් වහන්සේලාට මේ පොඩි ඈයෝ මේ පොඩිත්තෝය කියලා පුංචි ආසන පනවල ගෞරව කරන්න තියෙන අවස්ථාව අහිමි කරගත්තා. උන්වහන්සේලා දැන් කුසගින්නේ උන්වහන්සේලාට දානි පූජා කරන්නෙත් නැහැ. ආපහු බමුණව පිටත් කළා හැරියා වෙනත් කවුරු හරි කැඳවාගෙන වරෙන් කියලා. මේ බමුණ ආයෙ යනවා. යද්දි හම්බුණා කවුද? මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේගේ පාත්‍රය ඉල්ලගෙන වඩම්මන් ආවා. මුගලන් මහරහතන් වහන්සේත් අර විදිහටම සාරිපුත්ත මහරහතන් වහන්සේ කළා වගේම හැරිලා ගියා. දාන පූජා කරගන්න මේ බ්‍රාහ්මණවරු ඉන්නව නෝය කියලා. එතකොට බැමිණිට හොඳටම කේන්ති ගියා. බැමිණි කියනවා ඒ භික්ෂුන්ට දානෙ පිළිගන්න මේ උවමනාවක් නැහැ. ඒ නිසා බමුණ අපි මේ පොඩිත්තන්ට දානෙ දීලා හරියන්නේ මේ අයන්ට දානෙ දෙන්න කලින් පොඩ්ඩක් වයෝවෘද්ධ බමුණෙක්වත් එකතු කරගෙන එන්න කිව්වා. භික්ෂුන් ඕනේ කිව්වා. දැන් වයෝවෘද්ධ බමුණෙක් එකතු කරගෙන ආවොත් මොකද්ද වෙන්නේ? මේ උතුම් රහතන් වහන්සේලා ඉදිරියේ අර බමුණ ප්‍රධානිය බවට පත් වෙනවා. ඒ රහතන් වහන්සේලා කියලා කියන්නේ මේ ලෝකේ කොයි වගේ පිරිසක්ද? යාවතා භික්කවේ සත්තා වාසා. මහණෙනි යම්තාක් මේ ලෝකේ සත්වයෝ වාසය කරන තැන් තිබේද? යාවතා භවග්ගං යන්තාක් භවග්‍රයෝ තිබෙද්ද? ඒතේ අග්ගා ඒතේ සෙට්ඨා ලෝකස්මින් යදිදං අරහන්තු.
ඒ සියල්ලට ඉහළින් ඒ සියල්ලට අග්‍රව වැඩ ඉන්නේ මේ ලෝකේ රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලාට අගෞරවයක් වෙන්න යනවා කියන එක සක්දෙවිඳුට දැනුණා. සක්දෙවිඳුගේ පඬුපු ලස්න උණුනා. ඒ උණුහුම සක්දෙවිඳු දැනනකොට බලනවා මේ මහෝත්තම අරහත් උත්තමයන් වහන්සේලා 4 නමක් වෙහෙසවනවා. සක්දෙවිඳු මේ මොහොතේම වයෝවෘද්ධ බ්‍රාහ්මණ වේශයක් මවාගෙන ඒ මාවතට පැමිණියා. දැන් මේ බමුණා බ්‍රාහ්මණෙක් හොයාගෙන යනකොට මේන්න ඉස්සරහට හොඳට පේනවා වයෝවෘද්ධ වැඩිහිටි බමුණේ. අනේ බමුණ මට මගේ බිරිඳගෙන් බේරෙන්න විදිහක් නැහැ. මේ අපේ නිවසට වඩින්න කියලා ඇදගෙන ආවා. ඒ එකතු කරගෙන එනකොටම මේ සක්දෙවිඳුනේ ආවේ. අර දොරෙන් ඇතුළට යනකොටම රහතන් වහන්සේලා 4 නම දැකලා අපේ බ්‍රාහ්මණවරු මේ නොවේ බ්‍රාහ්මණවරු මේ වැඩ ඉන්නේ බ්‍රාහ්මණවරු කියලා රහතන් වහන්සේලාට වැඳා. වැඳලා තමන් මිටි ආසනයක් නැති නිසා දැන් රහතන් වහන්සේලාට පළමලා තියෙන්නේ මිටිම ආසනනේ. වෙන මිටි ආසනයක් නැති නිසා තමන් බිම වාඩි වුණා. මේ බැමිණිට හරි කේන්ති. බැමිණි කියනවා මේ ඒ පාර අපේ මේ බ්‍රාහ්මණය අපේ මේ මිනිස්සයා ඇදගෙන ඇවිල්ලා තින්නේ පිස්සෙක් නොවේ. මොලේ අවුල් වෙච්චි නාකි බමුණෙක්ව ඇදගෙන ඇවිල්ලා මේ පුද්ගලයාට දාන දීලා හරියන්නේ නැහැ. මේ පුද්ගලයාව එළියට ඇදලා දාමු කියලා. දැන් මේ බැමිණි සම්පූර්ණයෙන්ම දානේ අවුල් කරගත්තා. හොඳ පිනක් කරගන්න තිබිච්ච අවස්ථාව විනාශ කරගන්නවා. ඒකට කිලුටක් කලවම් කර ගැනීම නිසා. ඒකයි මම ඔබට කිව්වේ පිනක් කරගන්නකොට පිනේ මූලිකම අරමුණ තමයි තමන්ට යහපත සලසා ගැනීම. තමන්ට යහපත සලසා ගැනීම කියන එකෙන් බැහැර වෙච්චි ගමන් එයාගේ පින මහත්ඵල කරවන්න හැකියාවක් නැහැ. චේතෝ පනිදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතින්. හිත පහදව ගැනීම කියන කරුණ මුල් කරගෙන. එතකොට මොකද්ද මුල් වෙන්නේ? හිතමයි. හිතේ තියෙන්නේ මොන වගේ අදහසක්ද කියන එක මුල් වෙනවා පිනක් මහත්ඵල මහා නිසංස වෙන්න. අනිත් එක පින්වතුනි සංගරුවන රහතු බාහිරින් කොහොම හොයන්නද? ඔය වගේ එක අවස්ථාවක එක මිනිස්සෙකුට භික්ෂුන් වහන්සේ නමකට දානයක් පූජා කරන්න හිතුණා පිරිකරත් එක්ක. හිතලා මේ මිනිසයා භික්ෂුවක් වැඩම කරවාගෙන ඉන්න විහාරයට ගියා. ඒ විහාරයට යනකොට මේ මිනිසයාට මෙහිම හම්බුනේ රහතන් වහන්සේ නමක්. මේ මිනිසයා දන්නේ නැහැ රහතන් වහන්සේ නමක් කියලා. මේ මිනිසයාට උවමනාව මේ භික්ෂුව දානට වඩම්මන් එන්න. කිව්වා ස්වාමීනි අපේ නිවසේ දානෙට වැඩම කරමු කිව්වා. ඉතින් රහතන් වහන්සේ දානේ බාරගත්තා. දැන් රහතන් වහන්සේ ඉස්සර වුණා මේ මිනිසයා මේ රහතන් වහන්සේගේ පාත්‍රෙත් අරගෙන පිටිපස්සෙන් එනවා. ඒ කාලේ වැහි කාලයක්. ඉතින් සාමාන්‍යයෙන් අර වැස්සට මේ වතුර ගලාගෙන යන්න සාමාන්‍ය ප්‍රමාණයේ මේ පළල කාණුවක් හදලා තිබුණා මේ පාර හරහාට. හරියට මේක නියරක් වගේ නියරේ අර අපි වක්කඩවල් වගේ හදන්නේ වතුර ගලාගෙන යන්න ටිකක් පළලට හදලා තිබ්බා. මේ පළලට හදලා තිබ්බෙකින් දැන් මේ රහතන් වහන්සේ කල්පනා කළා වතුරට බැස්සොත් එහෙම සිවුර තෙමෙනවනේ. ඒ නිසා පොඩ්ඩක් සිවුර උස්සලා මේ රහතන් වහන්සේ එක පියවරක් ඉස්සරහට පැන්නා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් යම් දුරක් අපිට ඇඟ උස්සලා අපි පයින්නව නේද? එහෙම පැන්නා. පැන්න ගමන් මේ බමුණාත් ඒ වක්කඩෙන් එහාට පැනලා හිතනවා ආපු හරි අසංවරයි නොවේ. මේකෙන් පැන්නනේ. මම දානි පිරිකරයි දෙකමනේ පූජා කරන්න හිතන් හිටියේ පිරිකර ඕනේ. මේ අසංවර කෙනෙකුට මොකටද පිරිකර? දානි ටික විතරක් දෙනවා. ඔහොම හිතාගෙන දැනනවා මේ රහතන් වහන්සේට හිත දකින්න පුළුවන්. ඒ රහතන් වහන්සේ හිත දැක්කා. තව ටිකක් දුර යනකොට මේ බහින්නේ නැතුවම මෙහෙම ඉස්සරහට පියවරක් තියලා පහසුවෙන් යන්න පුළුවන් වතුර ගලාගෙන යන කාණුවක් තියෙනවා. මේ රහතන් වහන්සේ මොකද කළේ? ඒ පහසුවෙන් වතුර ගා ගන්න නැතුව යන්න පුළුවන් කාණුවට බැස්සා. බැහැලා ගියා.
මේ බමුණට හිතා ගන්න බෑ. මේ හොඳට පහසුවෙන් යන්න පුළුවන් එකට ඇයි බැස්සේ? මේ රහතන් වහන්සේගෙන් මේ බමුණ ඇහුවා, "ඈ ස්වාමීනි, ඔබ වහන්සේ මොකක්ද ඒ කරපු වැඩේ තේරුම?" ඇහුවා, "ඇයි උපාසක?" "ස්වාමීනි, ඔබ වහන්සේ අර අපිට කලින් හම්බෙච්චි කාණුවෙන් මේ වතුර වලින් ඔබ වහන්සේ එක බැහැලා යන්න ඕන ගණේ එකක්. ඔබ වහන්සේ ඒකට බැස්සේ නෑ. ඔබ වහන්සේ අසංවරව පැන්නා. දැන් මේක මේ පයින් මේ බැහැලා යන්නේ නැතුව බොහොම හොඳට උඩින් පියවරක් තියන්න පුළුවන් වතුර වලක්. ඔබ වහන්සේ ඇයි මේකෙන් බැහැලා ගියේ?" "නෑ උපාසක. අර කලින් වතුර වලින් පැනලා මට පිරිකර නැති වුණානේ. දැන් මේකෙනුත් පැනනොත් එහෙම මගේ දානෙත් නැති වෙන්න තිබ්බා" කිව්වා. එතකොටයි මේ උපාසක තැනට තේරුනේ අපි මේ වඩම්මගෙන ඇවිත් තියෙන්නේ හිත දකින්න පුළුවන් රහතන් වහන්සේ නමක් නොවේ. හොයන්න බෑ පින්වතුනි. අම්බ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාලා අඹවල ස්වභාවය ඇතැන් අඹ තියනවා කියනවා බාහිරට පෙනෙන්නේ අමුවටයි. අමුයි වගේ. හැබැයි කපලා බලපුවම ඉදිලා. ඇතැන් අඹ තියනවා එළියට පේන්නේ ඉදිලා වගේ. හැබැයි කපලා බලද්දී අමුයි. ඇතැන් අඹ තියනවා එළියට පෙනෙන්නේ අමුයි වගේ. ඇතුළත් ඇත්තටම අමුයි. ඇතැන් අඹ තියනවා එළියට පේන්නේ ඉදිලා වගේ. ඇත්තටම ඇතුළත් ඉදිලා. ඔහොම අඹ හම්බෙලා නැද්ද? ඔහොම අඹ අපිට හම්බෙලා තියෙනවා. අඹවල කතාව ඇත්ත නේද? ඔය වගේමයි කියනවා භික්ෂූන්. ඇතැම් භික්ෂුවකගේ බාහිර පෙනුමින් බාහිර සංවරයෙන් හිතෙනවා මේ භික්ෂුව නම් ඒකාන්ත කොට ධර්ම අවබෝධ කොට තිබේ කියලා. හැබැයි ඇතුළ එහෙම නෑ. ඇතැම් භික්ෂුන් ඉන්නවා එළියෙන් අසංවරයි වගේ පේන්නේ. හැබැයි ඇතුළෙන් මනාව දියුණු ශ්‍රාවක රත්නයක් වැඩ ඉන්නේ. හොයන්න බෑ. දැන් බලන්න බාහිරින් මේ ස්වාමින්වහන්සේලා වැඩම කරපු සාමණේර ස්වාමින්වහන්සේලා පුංචි සිඟිති පොඩි ළමයි වගේ. හැබැයි ජීවිතේ කෙලවරටම අවබෝධ කරපු සියලු සත්තා වාස සියලු භවග්‍රයන්ට ඉහෙලින් වැඩ ඉන්න රහතන් වහන්සේලා 4 නමක්. අර බ්‍රාහ්මණ වේසින් හිටපු මේ සග්දෙවිඳුව ඇදලා දාන්න හදනකොට බ්‍රාහ්මණ ජෝඩුව දැන් අදින්න උත්සාහ කරනවා. බමුණාව ඇදලා ගෙදරින් එළියට දානවා. හාපෝ ඇති කියලා ආයෙ ගේ ඇතුළට එනකොට ආයෙ මෙන්න වාඩි වෙලා. ආයෙ දෙන්න මේක කොහොමද උනේ කියලා ආයෙ අත් දෙකින් අල්ලලා ඇදලා දානවා මේ බමුණාව. බමුණාව එළියට ඇදලා දාලා ඒ බමුණ එළියේ වැටිලා ඉන්නවා බලලා ආයෙ ගේ ඇතුළ හැරිලා බලනකොට මෙන්න ගේ ඇතුලේ. එතකොට බැමිණි කල්පනා කළා බ්‍රාහ්මණය මේ බමුණා නම් ලේසි පාසු එකෙක් නෙවෙයි වගේ. ඕන් ඔහේ දැන් හදපු දාන ටික ඉක්මනින් පූජා කරමු කිව්වා. ඕන හැටියකට කමක් නැහැ. ඒ දානේ පූජා කරන්න ලැහැත් වෙනකොට අර බ්‍රාහ්මණ වේසින් හිටපු සග්දෙවිඳු දිව්‍ය වෙස් මවා ගත්තා. දිව්‍ය වේසින් තමනුත් දානේ භාජන අරගෙන රහතුන්ට දම්පිතුවා. අර උතුම් රහතන් වහන්සේලාට දානේ පූජා කරලා සාදු සාදු කියලා වන්දනා කළා. අර බැමිණියගේ මාන්නේ සම්පූර්ණයෙන්ම දුර වෙලා ගියා. දානේ පූජා කරාට පස්සේ දම් පිළිගත්ත එක පොඩි නමක් තමන්ගේ දානේ පාත්‍රෙත් අරගෙන අර නිවසේ කැණි මඩල පලාගෙන අහසට පැන නගින ස්වභාවයක් පෙන්නවා. මේ කැණි මඩල වල කඩාගෙන බිඳගෙන ගියේ නැහැ. කැණි මඩල පැලෙනවා වගේ පෙන්නවා. ඒක එරදියක්. එරදියෙන් ඒ පෙන්වාගෙන ඒ උත්තමයන් වහන්සේ වැඩම කළා. ඊට පස්සේ එක රහතන් වහන්සේ නමක් මේ නිවසේ තව බිත්තියක් බිඳගෙන යනවා වගේ පේන විදිහට එරදියක් මවාගෙන උන්වහන්සේ පිටත් වුණා. මේ විදිහට රහතන් වහන්සේලා 4 නම නිවසේ තැන් බිඳගෙන 4 දෙනකින් පිටත් වුණා. සග්දෙවිඳුත් දානේ පූජා කළ අවසානයේ මේ නිවසේ එක කොටසක් බිඳගෙන නික්මී ගියා. ඒ බිඳගෙන නික්මුණා වගේ යම් තැනක් පෙවුනාද ඒ තැන්වල පොඩි සිදුරු හිටලා දෙනවා. එතකොට සිදුරු කීයක් හිටිනවද? සිදුරු 5ක් හිට්ටා.
ඒ සිදුරු පහ ඉට්ට නිසා මේ ගෙදෙට්ට පහුකාලිනව හැඳුන්වා කියනවා සිදුරු පහේ ගෙදර කියලා. බලන්න පින්වතුනි දානයක් පූජා කරගන්න යනකොටත් මූලික අරමුණින් පිටට ගියොත් එහෙම අපිට කොච්චර වරදිනවද? සාමාන්‍ය පිනක් දහමක් කරන්න ගියත් ඒ පින කරන්නේ මොකක් උදෙසාද කියන අරමුණ හරියට අඳුනගත්තේ නැත්නම් ගොඩාක් ප්‍රශ්න. ඇතැම් කෙනෙක් පින් කරන්නේ ඒ පින තුලින් Tamanට ප්‍රසිද්ධියක් බලාගෙන නම් එයාට ඒ පින කරන්න කියලා ප්‍රසිද්ධිය ලැබුණේ නැත්නම් ඒක සම්පූර්ණයෙන්ම හිත කඩාගෙන වැටෙනවා. ඒ නිසා පින රැස් කර ගැනීම කියන එක හරියට අඳුනාගත යුතුයි. පිනකින් සැලසෙන යහපත මොකක්ද කියන එක හරියට අඳුනාගත යුතුයි. ඒ අඳුනාගෙනමයි අපි පින් කළ යුත්තේ. ඊළඟට පිදිය යුතු පූජනීය දේ මොකක්ද කියන එක අපි හරියට අඳුන ගන්න ඕන. ගොඩාක් වෙලාවට අපි වරද්ද ගන්නවා. අපි ඇතැම් වෙලාවට දැනුවත් කරනවා පින්වතුන්ලාට. අපි හිතමු පූජනීය මහා සෑ මළුවක ඒ මහා සෑ මළුවේ භික්ෂුන් වහන්සේ නමක් මුණ ගැහුණා කියලා සෑ මළුවේදී භික්ෂුව වදින්න එපා. ඒ හේතුව ඒ වෙලාවේ විඳුම් ලැබිය යුතු දේ බවට පත් වෙන්නේ සෑ රජුන්මයි. ඒ සෑ රජුන් මූලයේ සෑ රජාණන් වහන්සේ වැඩ ඉද්දි සෑ රජාණන් වහන්සේටමයි වන්දනා. බෝධි මූලයේ බෝ රජුන් වැඩ ඉන්නකොට බෝ රජුන්ටමයි වන්දනා. පිදිය යුතු තැන, පිදිය යුතු වස්තුව, පිදිය යුතු කෙනා හරියට තෝර බේර ගන්න ඕන. හරියට තෝරා බේර ගන්න ඕන. ඒ හරියට තෝරා බේරා ගැනීමත් එක්ක තමයි අපිට හොඳට පිනක් රැස් කරගන්න අවකාශ ලැබෙන්නේ. ඒ නිසායි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දානේ පූජා කරනකොට හැමතිස්සෙම ඉලක්ක කරගන්න කිව්වා. මහා සංඝයාටයි දන් දෙන්නේ. මහා සංඝයාටයි දන් දෙන්නේ කියලා. සෑයකට බෝධියකට පුදනකොට හැමතිස්සෙම ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරගන්න. බුදුරජාණන් වහන්සේ උදෙසායි මේ පුද පූජා. මම මේ සියල්ල පුදන්නේ මගේ බුදුරජාණන් වහන්සේට. අන්න එහෙම අපි හිත මනාකොට සකස් කරගන්න දක්ෂ වෙනවා නම් පින්වතුනි. ඒ දක්ෂතාවය තුලින් තමයි පින උපදින්නේ. දැන් ඒ කාලේ සිද්ධියක් වුණා. සම භාර්යාව දෙන්නෙක්. ඒ කියන්නේ අක්කා නංගි දෙන්නාම එකම ස්වාමි පුරුෂයෙකුට බිරින්දෑවරු වුණා. ඒක ඒ කාලේ ඔය ධනවත් සිටු කුලවල තිබිච්ච එක. ඒ සිටු කුලයට මේ අක්කයි නංගි දෙන්නාම එකම ස්වාමි පුරුෂයාගේ බිරින්දෑවරු විදිහට තමයි ගියේ. දෙන්නගේ නම භද්‍රා සුභද්‍රා. මේ භද්‍රා කියලා කියන්නේ අක්කා. සුභද්‍රා කියන්නේ නංගි. අක්කා නිතරම දානේ පූජා කරපු කෙනෙක්. නිතරම දානේ පූජා කළා එක එක දාන්න කියන භික්ෂූන් අඩම්මලා. නංගි මේ දානේ ගැන ලොකු උනන්දුවක් තිබ්බ කෙනෙක් නෙමෙයි. දවසක් මේ අක්කාම බල කරා නංගී ඔයත් දානේ දෙන්න දානේ පූජා කරන්න කියලා. ඉතින් කීමත් එක්ක නංගි තීරණය කළා දානයක් දිය යුතුයි කියලා. දානෙට 19ක් තමන් වැඩම කරව ගත්තා. ඒ වැඩම කරාට පස්සේ එහි වැඩ සිටියේ මහතෙරුන් වහන්සේ රේවත කියලා. මහතෙරුන් වහන්සේ නම. රේවත මහතෙරුන් වහන්සේ දානෙට කලින් මේ සුභද්‍රාවට අවවාදයක් කළා. උපාසිකා නුඹ දානේ පූජා කරනකොට මෙතන මේ වැඩ ඉන්න භික්ෂූන් ගණන් කරගෙන මේ භික්ෂූන්ට දානේ දෙනවා කියලා හිතන්න එපා. නුඹ දානේ පූජා කරන්නට මහා සංඝරත්නය උදෙසා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා සංඝරුවනටයි මම මේ දම් පුදන්නේ කියලා පූජා කරන්න කිව්වා. ඇයි එහෙම හිතපු ගමන් ඒ හිතුවිල්ලත් එක්ක දානේ ගොඩාක් මහත්ඵල වෙනවා. මහා සංඝරුවනය කිව්වහම ගණනින් ආසංකේයයි ප්‍රමාණය කරන්න බෑ. මෙච්චරක් කියලා ප්‍රමාණ කරන්න බෑ. ගණනින් අප්‍රමාණයි. කොච්චරක් පහළ වුණාද කියලා එහෙම ගණනයක් නැහැනේ. ගණනින් අප්‍රමාණයි. ඊළඟට ගුණයෙන් ගත්තොත් ගුණයෙන් අප්‍රමාණයි. අප්‍රමාණ ගුණ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුණ ගත්තත් කෙලවරක් කරන්න පුළුවන්ද? මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ගුණ ගත්තත් කෙලවරක් කරන්න පුළුවන්ද?
මහා කස්සප මහරහතන් වහන්සේගේ ගුණ ගත්තත් කෙලවරක් කරන්න පුළුවන්ද? ඒ බඳු ගුණවතුන් වහන්සේලා සියලු දෙනාට පිදුවා. දෙන්නම මිය පරලෝ ගියා. මිය ගියාට පස්සේ භද්‍රා උපදිනවා තව්තිසාවේ. සුභද්‍රා උපදිනවා නිම්මාන රතේ. බලන්න ඉහළට ගියා. තව්තිසාවට ගොඩක් ඉහළින් නිම්මාන රතේ තියෙන්නේ. දවසක් සුභද්‍රා දෙව්දු නිම්මාන රතේ ඉඳලා බලනවා තමන් මෙතෙන්ට ආවේ තමන් මොන වගේ පිනක් කරගෙනද? සංගරුවන්ට දානි පූජා කළා. තමන්ට දානි පූජා කරන්න උනන්දු කෙරෙව්වේ කවුද? තමන්ගේ සහෝදරී. දැන් එයා කෝ? එයා තව්තිසා. මේ සුභද්‍රා දෙව්දු තව්තිසාවේ භද්‍රා දෙව්දුව ළඟට යනවා. තව්තිසාවෙම ඉන්න දෙවිවරුන්ගේ ආනුභාවයට වඩා බබලන ආනුභාවයක්. ඇයි නිම්මාන රතිනේ. ඒ ගියාම භද්‍රා දෙව්දු සුභද්‍රා දෙව්දුගෙන් අහනවා, මෙච්චර ලස්සන මනස්කාන්ත රූ සපුවක් තියෙන නුඹ කවුද? මේ තව්තිසා දෙවියන්ගේ දේවානුභාවයට වඩා ඔබ බබලනවා නොවේ. මට කියන්න ඔබ කවුද? එතකොට සුභද්‍රා කියනවා, ඇයි භද්‍රා ඔයාට අමතකද? මං සුභද්‍රා. ඔයාගේ නංගි කිව්වා. එතකොට කියනවා සුභද්‍රා මගේ නැගණි. නැගණි මන් තරම් දන් දුන්නේ නෑනේ. මම නිසාමනේ නැගණි දන් දුන්නේ. නැගණි කොහොමද මට වඩා ඉහළට ගියේ? කියනවා භද්‍රා මං ඔයා තරම් දානි පූජා නොකළ බව හැබෑව. ඒ වුණාට මන් දානි පූජා කරපු දවසේ රේවත කියන මහා තෙරුන් වහන්සේ මට අවවාදයක් කළා. උපාසිකා හිත පිහිටුව ගන්න මහා සංඝරුවනට දානි පූජා කරනවා කියලා. මං ඒ නිසා මහා සංඝයාටයි දානි පූජා කළේ. මං ඒ පින රැස් කළේ කිව්වා. බලන්නනේ හිතක් පිහිටුවා ගැනීමේ වෙනස. ඉතින් ඒ නිසා සංඝරුවනට දානි පූජා කරද්දී වෙන යම් හෝ පිනක් කරද්දී පින්වතුනි හැමතිස්සෙම තමන්ගේ ජීවිතයට යහපත එකතු කර ගැනීමම මූලික අංගය කරගන්නට. ඉතින් ওই විදිහට සිදුරු පහේ ගෙදර සිදුවීම සිද්ධ වෙලා අර පොඩි නමලා විහාරයට වැඩම කළා. හවස් වරුව වෙනකොට මේ සිදුවීම සම්බන්ධයෙන් කතා බහ පැතිරලා ගියා. අනිත් භික්ෂුන් වහන්සේලා අහනවා, ඉතින් ওই පොඩි නමලාට අර බැමිණි මෙච්චර හිරිහැර කරද්දිත් කුසගින්නේ තබද්දිත් අපහසුතා ඇති වෙද්දිත් යාන්තම්වත් හිතට තරහක් ඇති වුණේ නැද්ද? එහෙම ඇහුවා. එතකොට මේ පොඩි 7 හැවිරිදි වයසේ ඉන්න රහතන් වහන්සේලා උත්තර දුන්නා, අනේ නෑ ස්වාමීනි, අපේ හිතේ තිබුණු ශාන්ත භාවය පොඩ්ඩක්වත් වෙනස් වුන්නේ තරහ මාත්‍රයක්වත් හිතට ආවේ නෑ කිව්වා. එතකොට අර භික්ෂුන් වහන්සේලාගෙන් ඇතමෙක් මේ සාමණේර සිඟිති තෙරුන් වහන්සේලා බොරු කියනවාය කියලා හිතුවේ. බුදුරජාණන් වහන්සේට ගිහින් පැමිණිලි කළා, ස්වාමීනි මේ පොඩි නමලා තමන් නිකන් බොරුවට රහතන් වහන්සේලා වගේ හඟවනවාය කියලා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, නෑ මහණෙනි, මේ රහතුන්ගේ සිත්වල එහෙම වෙනස්කමක් ඇති වෙන්නේ නෑ. මොනතරම් විරුද්ධවාදීකම් කළත් රහතුන්ගේ හිතේ තමන්ට විරුද්ධකම් කරන අය කෙරෙහිවත් විරෝධයක් හට නොගන්නේය කියලා බුදුරජාණන් වහන්සේ ඊටාම මියුරු ස්වරයෙන් මෙන්න මේ ගාථා රත්නේ වදාලා. පින්වතුන්ලාට මේ ගාථාව තිරේ දර්ශනය වෙනවා පින්වතුනි. අපි මේ ගාථාව සජ්ජායනා කරමු. අවිරුද්ධං විරුද්ධේසු අත්ත දණ්ඩේසු නිම්බුතං සාදානේසු අනාදානං තමහං බ්‍රෝමි බ්‍රාහ්මනං. විරුද්ධ වන මිනිසුන් අතරේ කිසිවෙකු සමගින් විරුද්ධ නැත්තේ. දඬු මුගුරුගත් මිනිසුන් අතරේ සැනසී නිවී ගිය සිත් නැත්තේ. මම මගේ කියා ග්‍රහණය වී ගිය
මිනිසුන් අතරේ ග්‍රහණය නොවෙනා සිත් නැත්තේ ඔහුටය මම බමුණාය කියන්නේ. බලන්න පින්වතුනි, මේ ලෝකේ වැඩ හිටපු හරි පුදුම සහගත ජීවිත ගත කරපු රහත් මුනිවරු ගැනයි මේ කියන්නේ. විරුද්ධ වන මිනිස්සු අතරේ විරුද්ධ නොවන පිරිස රහතුන්ය. දඬු මුගුරු ගත් මිනිසුන් අතරේ සැනසී සිටින පිරිස රහතුන්ය. මම මගේ කියා ග්‍රහණය වෙච්ච මිනිස්සු අතරේ ග්‍රහණය වීමෙන් බැහැර වූ පිරිස රහතුන්ය. අපි සංඝං සරණං ගච්ඡාමි කියා සරණ ගියේ ඒ රහතුන්ය. සතුට වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙහෙම අපි තේරුම් ගන්න ඕන. සංඝයාට දානේ පූජා කරන එක, එහෙම නැත්නම් වෙන යම් හෝ පිනක් කරන එක අපේ ජීවිතේට කොච්චර යහපතක් සැලසෙනවාද කියන එක දැනගෙනයි අපි කල යුත්තේ. ඒක දැනගෙන ප්‍රසාදයෙන් කරන එක තමයි පින්වතුනි මහත්ඵලය උපද්දන්නේ. පසේ නදී කෝසල මහරජුරෝ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරලා අහනවා ප්‍රශ්නයක්. ස්වාමීනි, මං දානෙ දෙන්න ඕනේ කාටද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහරජය, ඔබේ හිත පැහැදුණු තැනට දෙන්න. මොකද්ද කිව්වේ? ඔබේ හිත පැහැදුණු තැනට දන් දෙන්න කිව්වා. ඇයි හේතුව? පැහැදුණු තැනට දුන්නේ නැත්නම් ආයෙ දීලා හූලනවනේ. අපරාධී අය යන්න දුන්නේ. පැහැදීමෙන් දුන්නන ඒ පැහැදීම තියෙනවා. ඒ නිසා දානෙ දෙනවා නම් දෙන්න කිව්වා පැහැදුණු තැනට. එතකොට රජු අහනවා, ස්වාමීනි, කාට දෙන දානෙද මහත්ඵල? බුදුරජාණන් වහන්සේ වදාළා, මහරජය, ඔය ප්‍රශ්න දෙකක්. කාටද දිය යුත්තේ කියලා කියන්නේ එක ප්‍රශ්නයක්. කාට දුන්නොත්ද මහත්ඵල කියලා කියන්නේ තව ප්‍රශ්නයක්. මහරජය, හිත පහන් වෙච්ච තැනටයි දිය යුත්තේ. නමුත් දීමෙන් මහත්ඵල ලැබෙන්නේ සිල්වතුන්ට දුන්නෝතින්. සිල්වතුන්ට දීම තමයි මහත්ඵල මහානිසංස උපදින දෙය. සිල්වතුන් හොයාගෙන යනකොට මේ ලෝකේ එකම එක සිල්වතෙක් කියලා හොයනවනම්, සීල ගුණයෙන් බැබලී ගියපු ඒ එකම එක උත්තමයා කවුරුන්ද? ඒ අපගේ තුන් ලෝකාග්‍ර මහා කාරුණික ශාස්ත්‍රූන් වහන්සේ වන භාග්‍යවත් බුදුරජාන් වහන්සේමය. බුදුරජාන් වහන්සේට තිබුණේ අසම සම සීලයක්. ඒ සීලයට වඩා වැඩි සීලයක් මේ ලොව නැත්තේය. ඒ සීලය සමාන වන්නේ තවත් සම්බුදුවරයෙකුගේ සීලයට පමණි. එහෙම සීලයක් තිබුණේ අපේ ශාස්ත්‍රඥ වහන්සේට. සිල්වත් පිරිසක් හොයාගෙන යනකොට අපිට හමු වෙන්නේ කවුරුන්ද? බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවක මහා සංඝරුවනයි. මොකද ඒ සීලය අවබෝධයකින් යුක්ත සීලයක්. ඒ උත්තමයන්ගේ සීලය කියලා කියන්නේ අවබෝධයකින් යුක්ත සීලයක්. ඒ අවබෝධය මොකද්ද පින්වතුනි? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ කොයි වගේ දෙයක්ද? බුදුරජාණන් වහන්සේ එක කාලයක ශාක්‍ය ජනපදේ වැඩ ඉඳිද්දී ආනන්ද මහතෙරුන් වහන්සේ මේ ශාක්‍ය ජනපදේ පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වඩිද්දී දකින්න ලැබුණා ශාක්‍ය කුමාරවරු යුද පුහුණුවේ යෙදෙන හැටි. එදා මේ ශාක්‍ය කුමාරවරු පුහුණු වෙන්නේ ඊතල පුහුණුව. හරියටම දුන්නේ ගානට ඊතලේ විදින්න හුරු වෙනවා. ඈත ඉලක්ක තියලා තියෙනවා. මේ ඉලක්ක වලට මේ රජකුමාරවරු ගානට විදිනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මේක බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා හිතේ සතුටකුත් ඇති වුණා. ශාමී කුමාරවරු හරි දක්ෂයි නෝය කියලා. අර කුමාරවරු ගානට ඈත තියෙන ඉලක්ක වලට විදිනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ වන්දනාමාන කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ ওই කතාව කිව්වා. ස්වාමීනි, අද මෙහෙම පිණ්ඩපාතේ වඩිද්දී අපේ රජකුමාරවරු ඊතල පුහුණුව යෙදෙන හැටි මම දැක්කා. ස්වාමීනි, හරි දක්ෂයි. ඈත තියෙන ඉලක්ක වලට ගානට විදිනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා,
ආනන්දය ඕකද ගොඩාක්ම දක්ෂකම. එහෙම නැත්තම් මෙහෙම හිතමු. අස්ලෝමයක් අරගෙන 7ට පළලා යම් ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කේ ප්‍රමාණය මොකද්ද? 7ට පැලූ අස්ලෝමයක ප්‍රමාණය. හීයක් දෙනවා. විදීම පිණිස හීයක් දෙනවා. ඒ හීයේ ප්‍රමාණය 7ට පැලූ අස්ලෝමයක් තරම් සියුම්. ඝන අන්ධකාරයේ මේ ඉලක්කය දකින්න තියෙන්නේ එකම එක අකුණු එළියකින් විතරයි. කට්ට කළුවරේ ඉන්නකොට අකුණු එළියකින් ඉලක්කය අඳුනාගෙන හරියටම 7ට පැලූ අස්ලෝමයෙන් 7ට පැලූ අස්ලෝමයට විද්දොත් ඒකද දක්ෂකම. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ 7ට පැලූ අස්ලෝමයකට 7ට පැලූ අස්ලෝමයකින් මේ විදුලියක ආලෝකයෙන් විදුලි කෙටීමක ආලෝකයෙන් ඉලක්කය හඳුනාගෙන විදීමමයි දක්ෂකම. ස්වාමීනි ඒ දක්ෂකමට එහා අර කුමාරවරුන්ගේ දක්ෂකම තබන්න බෑ. ඒකමයි දක්ෂකම. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය යමෙක් මේ දුක්ඛ කියලා අවබෝධ කරගන්න එක, මේ දුකේ හේතුව කියලා අවබෝධ කරගන්න එක, මේ දුකේ නිරෝධය කියලා අවබෝධ කරගන්න එක, මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අවබෝධ කරගන්න එක 7ට පැලූ අස්ලෝමයට 7ට පැලූ අස්ලෝමයකින් විදුලි සරයක ආලෝකයේ උපයෝගී කරගෙන විදිනවට වඩා දක්ෂකමක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න එක අවිද්‍යාව සිඳ බිඳ දාන එක තමයි දුෂ්කරම දේ. පින්වතුනි මේ ගෞතම සාසනයේ සෝතාපන්න උත්තමයෝ ඒ දක්ෂකම කළේ නැද්ද? සියලු සෝතාපන්න උතුමන් ඒ දක්ෂකම කළා. සියලු සකර්දාගාමී උතුමන් ඒ දක්ෂකම කළා. සියලු අනාගාමී උතුමන් ඒ දක්ෂකම කළා. සියලු රහතන් වහන්සේලා ඒ දක්ෂකම කළා. අපි සරණ ගියපු සංගරුවන එහෙමයි. ඒ බඳු පිරිසක් තමයි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සාදරයෙන් යුක්තව සරණ ගියේ. ඊටාම සියුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය ඒ උත්තමයන් වහන්සේලා අවබෝධ කළා. ඒ අවබෝධ කරපු උතුමන් මේ සම්බුද්ධ ශාසනයේ විරාජමානව වැඩ සිටියේ. අපි දම් පුදනකොට ඒ රහතුන්ව සිහි කරගෙන ඒ මගපලලාභී උත්තමය සිහි කරගෙනයි දම්පැන් පූජා කළ යුත්තේ. එසේ දම්පැන් පූජා කරනකොට ඒ දානයේ මහත්ඵල මහානිසංස ගෙන දෙනවාමයි. ඒ නිසා හොඳට අඳුන ගන්න ඕන. බලන්න දානයක් වුණත් පූජා කරද්දී වරද්ද ගත්තොත් ඒ වරද්දා ගැනීම තුළින් අපිට රැස් කරගන්න තියෙන මහා පුණ්‍ය ආනිසංසය අහිමි වෙලා යනවා. සෑයක් බෝධියක් වැඳ පුදා ගන්න යනකොට ඒකේ අර්ථය දැනගෙන ගියේ නැත්තම් රැස් කරගන්න තියෙන මහා පින අහිමි වෙලා යනවා. දැන් ගොඩාක් එහෙම වෙනවනේ ඔය මේ මොනවාද ස්මාර්ට්ෆෝන් එකත් එක්ක. ස්මාර්ට්ෆෝන් එකත් එක්ක අපි දැකලා තියෙනවා. දැන් ඔන්න අපි සෑරජානන් වහන්සේ ළඟට අපි වැඩම කරන්නේ දෝතින් මල් අරගෙන. බොහොම ගෞරවයෙන් දෝතින් මල් අරගෙන අපි පාඩුවේ වැඩම කරනවා. සමහරලාට ස්මාර්ට්ෆෝන් එක අරගෙන එන කෙනා ඒ ෆෝන් එක එක අතකින් තියාගෙන මල් ටික කොහොම හරි මේ හිර කරගෙන මල් ගැන කිසිම අවධානයක් නැහැ. තමන් යනකොට තමන්ට සෑය පේන විදිහට ස්මාර්ට්ෆෝන් එකකින් වීඩියෝ කරගන්නවා. ස්මාර්ට්ෆෝන් එකකින් සෑය එක එක තැන්වලට ගිහලා ෆොටෝ ගහ ගන්නවා. මල් ටික පූජා කරද්දිත් වැඩිපුරම උත්සාහ කරන්නේ මේ මල් ටික ලස්සනට පිළිවෙලකට බුදුගුණ සිහි කර කර පූජා කරන්න නෙමෙයි. හොඳ ලස්සනට අර කැමරාවට අහු වෙන විදිහට කොහොමද පූජා කරන්නේ? ගොඩක් අසරණයි මිනිස්සයා. ගොඩක් අසරණයි. මේක චෝදනාවක් විදිහට ගන්න එපා පින්වතුනි. මේ කියන කාරණේ මේක Tamanට අඩුපාඩුවක් හදාගන්න කරන උදව්වක් විදිහට ගන්න. එimhe උදව්වක් විදිහට අරගෙන Tamanට පිනක් කරගන්නකොට ඒ පිනට බාධා කරන්න දෙන්න එපා ඔය තාක්ෂණික උපකරණ වලට. තාක්ෂණික උපකරණ පරිභෝග කරන්න එපා කියලා අපිට ඒ කීම ඉතින් කිව්වට ඒක වචනයක් විතරනේ. ඒ නිසා ඒක ඒ කතාව
කියන එක අරුත්සුන්. ඒක තේරුමක් නෑ. නමුත් අපි කළ යුත්තේ මොකද්ද? අපි කළ යුත්තේ අපේ පින රැකගන්න එක. පින ආරක්ෂා කරගන්න. පින ආරක්ෂා කරගත්තොත් බලන්න ඔබ අහලා තියෙනව නේද? තව්තිසාවේ උපන්න එක දෙව්දුවක් වැටකොළු මල් 4ක් පූජා කරලා. ඇය වැටකොළු මල් අරගෙන සෑ රජුන් වන්දනා කරන්න යනවා බුදුගුණ හිත හිත. ඇයට බුදුගුණ හිතන්න විවේකයක් තිබුණා. ඇය ගාව තිබුණා නම් ස්මාර්ට් ෆෝන් එකක්. ඇය සමහරවිට ඈතට සෑය පේන හැටි වීඩියෝ කර කර ඇයි බුදුගුණ මතක නැහැ. බලන්න ඇයට සෑයට ලං වෙන්න බැරුව ගියා. සෑරජන් වහන්සේ ළඟට කිට්ටු වෙන්න පෙර පිස්සු ඇදිච්චි ගව දෙනක් ඇයට එනගෙන ගියා. ඇය පූජා කරන්න අරගෙන ගියපු මල් ටික පාරේ විසිරී ගියා. ඇය මිය යනවා. හැබැයි නිදාගෙන පිබිදියක් වගේ ඇය උපන්නා තව්තිසාවේ. ඉතින් ඒ නිසා පින තමන්ගේ පින තමන් රැක ගන්න ඕන. තමන්ගේ පින තමන් මහත්ඵල කර ගන්න ඕන. ප්‍රදර්ශන උදෙසා හෝ අනිත් අය අභිභවා යෑම උදෙසා හෝ අනිත් අයත් එක්ක කරන තරඟයක් ලෙස හෝ කවදාවත් පින් කරන්න එපා. පින කියලා කියන්නේ තමාට තියෙන රැකවරණේ. ඒ රැකවරණේ මාහට ලැබෙනවා නොවේදෝ කියලා දැනගෙන සතුටින් පින් කරන්න. එසේ පින් කරන කෙනාට කවදාවත් වරදින්නේ නැහැ. නිසා පින්වත් හැම දෙනාට තමන්ගේ ජීවිතේ පින් රැස් කර ගැනීම පිණිස ලැබිච්ච අවස්ථාවේ පිනක් මහත්ඵල මහානිසංස වෙන ආකාරයෙන් ඒ පින රැස් කරගෙන ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වෙන උදාරතර පුණ්‍ය ධර්මයන්ගෙන් ජීවිත පුරවා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු බ්‍රහ්මකායික දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ඇතුළු කොට සදෙව්ලෝක වාසී දෙවියෝ අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ඇතුළු කොට සියලු දෙවි දේවතාවුන් පින් අනුමෝදන්ව දෙවියෝ පිනෙන් සතුටු වෙත්වා. පිනෙන් සැපවත් වේවා. ඒ සියලු දෙවියෝ අප හැම දිනාවම නිරතුරු ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින සිද්ධ කරන ඒ පින්වත් මැද්දුම බණ්ඩාර මහත්මයා සහ ඒ මහත්මියගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ආදරණීය දෙමාපියන්ට කරුණාවති මහත්මිය නමින් මිය පරලෝ ගියපු දෙමාපියන්ට මියගිය නන්දනී මැණිකේ ධනපාල රත්නායක තිලක රත්න සහ කුඩා බණ්ඩා යන සහෝදර සහෝදරියන් සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට මේ පුණ්‍යානුමෝදනාවෙන් තම තමන්ගේ පරලෝ ජීවිත සැපවත් කරගන්න සුවපත් කරගන්න අවකාශ සැලසෙත්වා. අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තුෙන් සිටින සියලු ඥාතීන් පිනෙන් සැපවත් වී ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදීමේ වාසනාව ලබත්වා කියන අදහසින් ඥාති සමූහයාට පින් අනුමෝදනා සිදු කරන්න අද ධර්ම දානයන් සිදු කළේ පින්වත් බී.එම්. මැද්දුම බණ්ඩා මහත්මයා සහ ඒ මැතිණිය ප්‍රධාන අරමුණ ලෙස උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට මේ ධර්ම දානයේ ඒකාන්තයෙන් හේතු වේවා කියන බලාපොරොත්තුවෙන් ඒ පින්වතුන්ලට විශේෂයෙන්ම අපි ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා සිදු කරනවා. බොහෝ දෙනෙකුට දහමින් සිත සනසවා ගැනීම පිණිස පවතින මේ ධර්ම දානමේ පින සිදු කොට එයින් ජනිත සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් හැම දෙනාට මැද්දුම් බණ්ඩාර මහත්මයාට මේ මැතිණියට පවුලේ සියලු දෙනාට ඒකාන්ත කොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම මේ පින හේතු වාසනා වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් මැද්දුම බණ්ඩාර මහත්මයාටත් පවුලේ සියලු දෙනාටත් අනුමෝදන් වෙලා
ඒ සියලු දෙනාගේ ජීවිතවල රැකිරක්ෂා ව්‍යාපාර ආදී දියුණු වේවා, දූදරු මුණුපුරු මුණිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දියුණු වේවා, කරදර බාධා වෙත්නම් සියල්ල දුරු වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, සුපින්වත් ඔබ හැම දෙනාටත් කලණ මිතුරු ඇසුරේ සුවසේම පින් කරගෙන දහමේ හැසිරි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.